ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා. උදේ පාන්දරම ඔබට කියන්නේ ඇති වෙන්න අඬන්න. The Voice of the Body කියන පොතෙන් ඔබටලා දක්වපු ලිපියක් අද අරුණ පුවත්පත පළ කරනවා ඇති වෙන්න අඬන්න කියන මාතෘකාව යටතේ. ඇඬුම් එනවා නම් අඬන්න, ඇති වෙන්න අඬන්න. හිර කරගෙන හිටියම ඒ ඔබේ මාංශ පේශිවලටද අහිතකර ලෙස බලපායි. මෙබඳු අවස්ථාවකද ශරීරයේ හිටි අඩියේ නිකුත් කරන හෝමෝන හේතුවෙන් සිරුරේ සෑම මාංශ පේශියකම වැඩිපුර රුධිර සැපයුමක් කරන්නටද සිරුරට සිදු වෙනවා. හැඬුම මනස මෙන්ම භෞතික ශරීරයේ සංසුන් කරන්නටද සමත්ය. සිතට මෙන්ම ගතටද යම් සැනසෙල්ලක් ගෙන දෙන්නට සමත් වෙයි. හැබැයි පාලිත ජයකොඩි ලිපිය අවසන් කරන්නේ ඉතින් කඳුලක් වැටෙන්නට යන්නේ නම් ඉඩ දෙන්න. ඒත් තන නොතන තෝරා බේරා ගැනීම ගැනද අප එහිදී කල්පනා කළ යුතු බව සිහිපත් කරන්නට ඕනේ. ඉතින් සිනාසෙන්නට බැරි ඇයිද අපට කඳුළු එනතුරු ඇස්වලින්. සිනාසෙන්නට බැරි අපට ඇයි කඳුළු එනතුරු ඇස්වලින්. ඇඳුම් වෙනවා නම් හඬන්න. හැබැයි අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබට ඇස්වලින් කඳුළු එනතුරු සිනහසෙන්න ලැබෙන්න කියලා. අද සැප්තැම්බර් මාසේ 15 වෙනිදා අඟහරුවාද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල විමසන්න සූදානම් මාධ්‍යවේදී ප්‍රසාද් මන්ජින්වා තමන්ගේ අදහස් මේ පුවත් පිළිබඳව පළ කරන්න. අයිබෝන් ප්‍රසාද්. අයිබෝන්. ඔව්. දැන් මේ පුවත් දුටුවාම අඬනවද hina වෙනවද? කඳුළු එනතුරු එහෙම නැත්නම් කණි ඇහැට ඇඬෙනව නේද කියලාත් හිතෙනවා. අද මෞබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වල දෙකෙන් එකක් වන්නේ හිටපු බුද්ධි ලෝකාගේ දුරකථනය පාස්කු කොමිසමට ඡායාරූපයක් සහිතවයි පළ කරන්නේ. හිටපු ආරක්ෂක ලේකම් සමග කළ සංවාදයකුත් එළියට ලැප්ටොප් එකත් බහරයට අරන් මෙත්මලි දිසානායක වාර්තා කර සිටින්නේ. ඇයි හිටපු බුද්ධි ලෝකාගේ දුරකථනය පාස්කු කොමිසම බහරයට ගැනින්නේ? මෙහිදී නියෝජ්‍ය පොලිස්පති ජයවර්ධන මහත්මයා ඊයේ කොමිසම හමුවේදී ඔහු විසින් පාස්කු ප්‍රහාරයට පසුව එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි හේමසිරි ප්‍රනාන්දු මහත්මයා එක්ක සහ විවිධ උසස් නිලධාරීන්ගේ භූමිකාවන් සම්බන්ධයෙන් කරපු දුරකථන සංවාදයක් අහන්නට සැලැස්සුවා. මේ සංවාදය ඇතිවෙන්නේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ. ඒ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ හිටපු ජනාධිපතිවරයා පත් කරපු මලලසේකර කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් පස්සේ තමයි දෙන්න අතර කතාව ඇති වෙන්නේ. මේ කතාවේ මාධ්‍යයට එළිදරව් එහෙම නැත්නම් මාධ්‍යයට නිකුත් කළේ නැතුණාට මේ හඬපටේ මාධ්‍යයට ඊයේ අහන්න සලස්වලා තියෙනවා. ඊළඟට බලන්න අද මෞබිම් පුවත්පත වාර්තා කරනවා මේ සංවාදයේ තිබිච්ච ඇතැම් කොටස්. හේමසිරි ප්‍රනාන්දු මහත්තයා කියනවා ඔයා පොලිස්පතිට යවුවද? මම ඒක දැනගෙන හිටියේ නෑ. මම ජනාධිපතිට දැනුම් නොදුන්න එකයි දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. පූජිත් කිව්වෙත් මම දැනුම් දුන්නේ නෑ කියලා. එතකොට නිලංච ජයවර්ධන මහත්මයා කියනවා මිනිස්සු මගිනුත් ඔහොම අහනවා. නමුත් ජනාධිපතිට හරි අගමැතිට හරි කිව්වයි කියලා ඇති වැඩේ මොකද්ද? එයාලම මාර්ග බාධක දාන්න කියලාද? මම අප්‍රේල් 20 වෙනිදා හෝටල් වලට ප්‍රහාර දෙන බවත් මිනිසුන් යොදවන ලෙසත් කිව්වා. මට පුළුවන් කියන්න විතරයි. ක්‍රියාමාර්ග ගන්න ඕනේ එයාලා. එතකොට අගමැති සහ ජනාධිපතිවරයා එවක තමන්ගේ වගකීම් පිළිබඳව හරියට අවබෝධයෙන් හිටියද? රාජ්‍ය යාන්ත්‍රණය නිසියාකාරයෙන් සීරුවෙන් හිටියද? සියලු දෙනා තම තමන්ගේ කොටස්වල ඔහේ නිකන් බලාගෙන හිටිය විතරයි නේද කියලාත් පේන්න තියෙනවා මේ සාක්ෂි එළියට එද්දී. ඊළඟට අද දිනමින පුවත්පත කියනවා ප්‍රධාන සිරස්වල හැටියට සුභාෂිනී සේනානායක වාර්තා කර සිටින්නේ පාස්කුදා ප්‍රහාරය ගැන තොරතුරු බුද්ධ්‍යංශ රැස්වීමේදී සාකච්ඡා කළේ නැහැ. තොරතුරු ලැබිලා තිබුණා. හැබැයි බුද්ධ්‍යංශ රැස්වීමේදී සාකච්ඡා කළේ නැහැ. ඒ ලැබී තිබෙන නිලන්ත ජයවර්ධනට බැවින් සාකච්ඡා කළ යුත්තේ ඔහුයි. මෙහෙම කියන්නේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්. ඒ ලැබී තිබුණේ නිලන්ත ජයවර්ධනට බැවින් සාකච්ඡා කළ යුත්තේ ඔහුයි. ඒ කියන්නේ බෝලේ පාස් කරලා තියෙනවා. මටත් ඒ ලැබිලා තිබුණා. අසනීප තත්ත්වය නිසා මම කාර්යාලයෙන් පිටව ගියා. ප්‍රසාද් මේ ප්‍රධාන නිලධාරීන් බුද්ධි තොරතුරු සම්බන්ධ නිලධාරීන් මට මේක වැදගත්ම හඬපටයක් තමයි. මොකද මේ පාස්කු විරෝධ ප්‍රහාරයෙන් පසුව වෙච්ච සංවාද කලින් කිව්වේ පාස්කු විරෝධ ප්‍රහාරයට පෙර දුන්නු අනතුරුංගීම් ගැනනේ. මේ කතා කරන්නේ පාස්කු විරෝධ ප්‍රහාරයෙන් පසු වෙච්ච දුරකථන සංවාදයක් ගැන. දැන් ඒකෙදී ඉතාම බරපතල කාරණා පේනවා. අපිට පේනවා සියලු දෙනාම අර බෝලේ පාස් කිරීමේ න්‍යාය අනුව කටයුතු කරනවා. ඒත් මේ වගේ ජාතික වැදගත්කමකින් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් වෙලා තියෙද්දි එහෙම අසනීප වෙලා යන එක හරියද? අපි දැන් දන්නවා රජයේ නිලධාරීන් ලීඩින් වුණාම වල්කීම් පවර්ලා යන්නේ. නමුත් මෙයා කතා කරා. ඒක ආණි හද දෙනා කැඳහැලි වගේ. අරයා කතා කරා. ජනාධිපති අගමැතිතුමා මාර්ගබාධක යොදන්න නැති වුණාට ජනාධිපති අගමැතිතුමා දැනගත්තම යම්කිසි ආකාරයකේ සංනිවේදනයක් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. මොකද දැන් අපි දැක්ක හේමසිරි ප්‍රනාන්දු මහත්මයා කිව්වා BBC ප්‍රවෘත්ති සේවයට මම ඉතර ගණන් ගත්තේ නැහැ කියලා. ඒක තමයි මෙතනත් වෙන්නේ. ඒතකොට ඒකේ යම්කිසි සම්පාතත්වයක් තියෙනවා. ඒතකොට නිලන්ත ජයවර්ධන මහත්තයා වකිමත් තිබුණ නැද්ද? දැන් ඔහු කියනවා අදාළයි තීන්දුව ගන්න ඕන. තීන්දුව ගන්න නැත්නම් මොකද කරන්න ඕනේ? ඉන්පසු කුමක්ද කරන්න ඕනේ? ඔහුගේ මට්ටමේ නිලධාරීන් සමග සාකච්ඡා කරන්න ඕනේ නැද්ද?
ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරන්න ඕනේ. අපි දැන් දන්නවා දැන් අපේ ආයතන ප්‍රධානීකවරු කවුරු හරි ඉන්නවා අපි කිව්වට පස්සේ ඒක වෙන්නේ නැත්නම් අපි දෙවෙනියට කියනවා. තුන්වෙනියට කියනවා. නැත්නම් අපේ සමකාලීනව මෙන්න මෙහෙම දෙයක් වෙන්න යනවා කොහොම අපි ඒක බලක්ව ගන්න ඕනේ කියලා. ඔබට අත්දැකීම අපිට අත්දැකීම් තියෙනවා. නමුත් එහෙම කරන්නේ නැතුව මේක වෙනකන් S2 පියාගෙන හිටියද කියන ප්‍රශ්නේ මතුවෙනවා. මොකද නිලන්ත ජයවර්ධන මහත්මයාගේ සාක්ෂිතා වැදගත්. මම හිතනවා ඔහු ස්වාධීනව ප්‍රකාශ කරන්න ඕන. නමුත් ඔහුටත් යම්කිසි වගකීමක් තියෙන බව මේ ප්‍රකාශ වලින් පේනවා. ඒ වගේම සිසිර මෙන්ඩිස් මහත්තයා කියනවා දැන් අර කිව්වාගේ අසනීප වෙලා මම ගෙදර ගියා කියලා. එහෙම ගෙදර ගියාට පස්සේ මේ ප්‍රශ්නේ විසඳෙනවද? ඒතකොට ජනාධිපති අගමැතිතුමා කටයුතු කරන්නේ නැත්නම් මොකද ඊළඟ පියවර? මේක මම හිතන්නේ 19 වෙනි සංශෝධනය ගැන මේ දවස්වල කතා වෙන නිසා ඒ තේරෙනවා. මොකද මෙතන වෙලා තියෙන්නේ එක පැත්තක ජනාධිපති එක පැත්තක අගමැතිතුමාමත් මේ ප්‍රශ්නේ වෙනවා. නිලධාරීන් අර අපි කියනවනේ අර ගේට හොච් පුවක් ගෙඩිය වගේ තත්ත්වයටපත් වෙනවා කියලා. එහෙම තත්ත්වකුත් ඇති වෙලා තියෙන නිසා මම හිතන්නේ පාසු කොමිසම මම හිතන්නේ හොඳ සාක්ෂි ලබා ගන්නවා. මේක ඉතාමත් වැදගත්. දේශපාලන නායකයින්ට රජයේ නිලධාරීන්ට වාර්ෂික නිලධාරීන්ට මේ කොමිසමේ දිනපතා පුවත්පත්වල වෙන වාර්තා කියවන්න. ඒ ඔබටත් ඉතාමත් හොඳ අත්දැකීමක් බවට පත් වේවි. ඔරුව තියෙන්නේ පැදලා යන්න. එහෙම නැතුව මේක ඔරුව මූදේ දැම්මයින් පස්සේ ගඟේ දැම්මයින් පස්සේ ඔරුවට තුවාල වෙයි මේ මාර ෂෝක් ඔරුවක් කියලා. එහෙම ඔරුව කරේ තියාගෙන යන්න ඕනේ නැහැ. ව්‍යවස්ථාවක් වුණත් එහෙමයි. ව්‍යවස්ථාව සාංකල්පීය විදිහට කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. රටේ ආරක්ෂාව, ආර්ථික පුනර්ජීවනය සහ සංස්කෘතික පුනර්ජීවනය තහවුරු කරන්න බැරි නම්. එතකොට පාස්කෝ කොමිසම හමුවේ නැවත වතාවක් මේ අවධාරණය වෙන්නේ 19 වන ව්‍යවස්ථාව යටතේ, ව්‍යවස්ථා සංශෝධනය යටතේ බල කේන්ද්‍ර දෙකක් අගමැති සහ ජනාධිපති කියලා නිර්මාණය වුණාට පස්සේ ඇතිවෙච්ච වියවුල. ඒ අනුව දැන් 19 වෙනුවට 20 එන්න නියමිතයි. මේ පිළිබඳව කතිකාවත අද ජාතක පුවත්පත් වාර්තා කර සිටිනවා. ඒ අනුව අද මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වෙනවා හදිසිම සංශෝධනයන්ට පමණක් 20 සීමා කළ යුතුයි කියලා කමියුනිස්ට් පක්ෂය යෝජනා කරනවා. හදිසිම සංශෝධනයන්ට විතරක් 20 සීමා කළා පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ප්‍රතිසංස්කරණයකට යන්න ඕනි කියලා යෝජනා කරනවා. ඒ කියන්නේ පවතින ව්‍යවස්ථාව පරිච්ඡින්න කළ අලුත් එකක් ගේන්න ඕනි කියලා. 20 වෙනි සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරක් කියලා සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. අද මව්බිම් පුවත්පත මේ පුවත වාර්තා කරනවා 20 වෙනි සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරක්. ප්‍රජාතන්ත්‍රවාදයේ අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ පැවැත්ම 19 වෙනි සංශෝධනය මගින් තහවුරු වුණා. 20 වෙනි සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරක් කියලා ඔහු ප්‍රකාශ කරද්දී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස් අත්තනායක මහත්මයා කරන ප්‍රකාශයක් අද මව්බිම් පුවත්පත ඇතුල්පිටුවක වාර්තා කරනවා. ජනතාවගේ ප්‍රශ්න පැත්තකට දාලා 20 ගැන කතා කරලා වැඩක් නැහැ. 20න් වෙන්නේ අගමැතිවරයා පියන් කෙනෙක් වෙන එක විතරයි. මාධ්‍ය සංදර්ශන වලින් පළක් නැහැ. වැඩපිළිවෙලක් අවශ්‍යයි රටට. 19+ ජනතා ව්‍යාපාරය අද කොළඹදී ආරම්භ කරනවා කියලා කියනවා. 20 වෙනි සංශෝධනයට එරෙහිව ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා විපක්ෂය ආරම්භ කරපු 19+ ජනතා ව්‍යාපාරය අද කොළඹින් ආරම්භ කරන බවත් ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී තිස් අත්තනායක මහත්මයා කියා සිටියා. ජනතාව අනුමැතිය නොදුන් ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර යෝජනා 20 තියෙනවා කියලා ඔහු කියනවා. පළාත් සභා මැතිවරණයට තරඟ කරන්න අපි සූදානම්ින් ඉන්නේ. කොමුණත් GL පීරිස මාත්‍යවරයා කියපු බව අද අරුණ පුවත්පත වාර්තා කර තිබුණා. පළාත් සභා තීරණය නව ව්‍යවස්ථාවකින් පස්සේ ගන්නවා කියලා. තිස් අත්තනායක මහත්මයා තවදුරටත් කියනවා 20 වෙනි සංශෝධනය හැදුවේ කවුද කියලා කවුරුවත් දන්නේ නැහැ. විගණන කොමිසම හොසි කරනවට විගණන නිලධාරීන් විරුද්ධයි කියලා කියනවා. තවදුරටත් තිස් අත්තනායක මහත්මයා ඊයේ මාධ්‍ය හමුවේදී සඳහන් කරනවා සමගි ජනබලවේගයේ සංවිධාන කටයුතුත් එක්ක ඉදිරි වැඩපිළිවෙල මේ සතියේදී අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය මැතිවරණයට අපිට සම්බන්ධ වුණේ කිසිම සැලැස්මකට තොරව හදිසියේ කඩමුඩියේ සංවිධාන ජාලය සකස් කරගන්න අපිට කාලයක් තිබුණේ නැහැ. මේ ඉදිරි වැඩපිළිවෙල නියාමන ව්‍යාපෘතියක් වශයෙන් අපි ආරම්භ කරනවා. ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් ශාඛා ජාලය හදනවා. තිස් අත්තනායක මන්ත්‍රීවරයා හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විදිහට විපක්ෂයේ ඉඳිද්දී පක්ෂයේ සංවිධානය කිරීම පිළිබඳව ඔහුට හොඳ අත්දැකීම් තියෙනවා. ඒ අනුව විපක්ෂ මන්ත්‍රීන් ගණන අඩු වුණා වුණත් ආණ්ඩු පක්ෂයට අභියෝගයක් එල්ල කිරීමට ඔහුට හැකි වේවි කියලා තමයි මේ කරන ප්‍රකාශ වලින් පැහැදිලි වෙන්නේ. කොහොමවත් මේ විවේචන සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් ලැබෙන ප්‍රතිචාර ඊළඟට අපිට වාර්තා කරන්න පුළුවන්. 20 වන සංශෝධනයේ ජනාධිපතිට වැඩි බලතල දෙනවා කියන එක අමූලික බොරුවක් බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා බෙල්ලන්විල නාහිමිපාණන් වහන්සේ ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් පස්සේ සඳහන් කරනවා. මෑතකදී අපි පහු කළේ අතිශයින්ම අකර්මණ්‍ය පාලනයක්. අර ඒක තමයි නිලන්ත ජයවර්ධන මහත්මයාගේ ප්‍රකාශනොත් පැහැදිලිුනේ. එතකොට මේ අකර්මණ්‍ය පාලනය යටතේදී අලුත් රජයෙන් ඉක්මනින් ලොකු සේවාවක් සිදු වෙවි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා. අලුත් සංශෝධනයක් ලැබුණේ නැත්නම් ජනාධිපතිතුමාට ඒ සේවාව කරන්න අමාරුයි. මේ සංශෝධනය හොඳ නැහැ කියලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට මුවා වෙලා මේක අවුල් කරන හදනවා යයි ඒ අවස්ථාවේදී අදහස් ප්‍රකාශ වුණා. ඊළඟට ජනමාධ්‍ය මාත්‍ය කෙහෙලි රඹුක්කල්ල මහත්මයා කරන ප්‍රකාශයකුත් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා.
කෙහෙලි රඟපෑල්ල මහත්මයා සඳහන් කරන්නේ ආණ්ඩුවට මේක කඩිමුඩිය සම්මත කරගන්න තිබුණ විසිවන ව්‍යවස්ථාව. හැබැයි ආණ්ඩුව නිසි ක්‍රමවේදයක් අනුගමනය කළා. ඒ අනුව විවේචනවලට ඉඩක් දීලා තිනවා. විසිවන සංශෝධනයට විවේචන එල්ලවීමම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. නව ව්‍යවස්ථාව දැකලවත් නැති අය පුරුද්දට වගේ එක එක කතා කියනවා. ව්‍යවස්ථාව තවමත් අවසන් වශයෙන් කෙටුම්පත් කරලා නැහැ. ඒ ගැන හොයා බලන කමිටුවක් පත් කරලා තිබෙනවා. ඉදිරියේදී විවිධ සංශෝධන ඇතිවේවි. අලුත් ව්‍යවස්ථාව හදන ප්‍රවීණයන් රසක් එකතු වෙනවා කියලා අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහත්මයා සඳහන් කරනවා. ප්‍රවීණයන් රසක් කියලා කිව්වම මේ ප්‍රවීණයන් රස අතරේ අධ්‍යාපනඥයන් ඊට පස්සේ ඉතිහාසඥයන් සහ විවිධ සමාජ ක්‍රියාකාරීන් ඉන්නවා. දැන් අද අරුණ පුවත්පතට ගියොත් අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහත්මයා කරන මේ ප්‍රකාශය තහවුරු කරන එහෙම නැත්නම් ඒක වැදගත් කියලා කරන ප්‍රකාශයක් තියෙනවා. මහාචාර්ය MOA ද සොයිස මහත්මයා කරන ප්‍රකාශයක් ඒ තමයි මේ රටේ ලොකුම අර්බුදයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා කියන්නේ. ඒක නීතිඥවරු හිතනවා නීතිඥයන්ගේ වැඩක් කියලා. හැබැයි ඒක එහෙම නෙවෙයි. මේක රටකට රටේ මූලික නීතිය හදන එක සියලු ප්‍රවීණයන් එකතු වෙන්න ඕනි කියලා. ඒකේ දැන් 19 වෙනි සංශෝධනයේ උදාහරණයක් අරන් පෙන්නනවා මහාචාර්ය සොයිස මහත්මයා. දැන් ඒකේ එක කොටසක් තියෙනවා කිසිම තේරුමක් නැති. ඒ තමයි ජනාධිපති නීතිඥයන්ට තියෙන වරප්‍රසාද ගැන. ජයම්පති වික්‍රමරත්නලා ගොඩ යන්න ගහපු ගැට තමයි ඒවා. මහාචාර්ය සොයිස මහත්මයා කියනවා මේ සාකච්ඡාවේදී අද ලෝකයේ පිළිගත් දේ තමයි ශක්තිමත් විධායකයක් ආණ්ඩු ක්‍රමයකට තිබිය යුතුයි කියන එක. 19 කලේ විධායක දුර්වල කිරීම. ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය නීති පැනවීම මිසක් විධායකයේ කටයුතු කිරීම නෙවෙයි. ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය වෙන්නේ නීති පැනවීම මිසක් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම නෙවෙයි කියලා මහාචාර්ය සොයිස මහත්මයා සඳහන් කරනවා ප්‍රසාද්. ඔබට මෙතන දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා කියන ප්‍රජාතන්ත්‍රයේ මරු පහරක් කියලා. එතකොට දැන් පසුගිය ආණ්ඩුව කාලේ වෙච්ච සිද්ධි 19 අර්බුදයත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් වුණාද කියන ප්‍රශ්නේ මම හිතන්නේ ආණ්ඩු පක්ෂේ මතු කරගෙන. එතකොට 37 මහත්මයා කියනවා දැන් මේක ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ ජනතාවට කෙතරම් බලපාන දානුක ව්‍යවස්ථාවක්. ජනතාවට ප්‍රශ්න ඇති වුණේ 19 වෙනි සංශෝධනයේ තියෙන ව්‍යවුල් නිසා. ඒ නිසා ජනතාවට බලපානවා. දැන් ජනතාව කන බොන අඳින පළඳින එක වගේම රටේ නීතිය රටේ කොහොමද නීති රීති සැකසෙන්නේ කියන කාරණේ තමන් ජීවත් වෙන පරිසරය කොහොමද නිර්මාණය කියන කාරණේදී ව්‍යවස්ථාව වැදගත්. මොකද ව්‍යවස්ථාව පරිබාහිරව ජනතාවට ජීවත් වෙන්න බෑ. මොකද ඒ ගැන කතා කරන්න ඕන. අනිත් කාරණේ තමයි දැන් මෙතෙන්දි කියනවා දැන් විශේෂයෙන්ම දැන් 19න් නැති බලතල ගේනම කළ 20න් එහෙම එකක් නෑ. 19න් අහිමි කළ බලතල තමයි 20න් ගේන්නේ. කොහෙදවත් මොකද 19න් අහිමි කළ බලතල නිසා රටට වෙච්ච හානිය ගැන කවුරුත් කතා කරන්නේ. දැන් මේ 20 වැරදි කියන කට්ටිය 19න් අහිමි වෙච්ච ඒ කියන්නේ විධායක ජනතාව ඉවත් කිරීම නිසා ඔහුගේ බලතල සීමා කිරීම නිසා වෙච්ච අවාසිය රටට සමාජයට දැන් අර සොයිස මහත්මයා කියන්නේත් ඒකයි. දැන් රටේ විධායකයට යම්කිසි වගකීමක් පවරනවා නම් ඔහුට ඒක සඳහා නිදහස ලබා දිය යුතුයි. ඒකට අපි අත් දෙක කකුල් දෙක ගැට ගහලා පීනන එකට හරියන්නේ නැහැනේ. එතකොට පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර ආයතනය තමයි රටේ නීති සකසන ආයතනය. නීති සැකසීමේදී හොඳ සංවාද විවාද ඇති වෙලා කෙටුම්පත් කරලා සංශෝධන කරලා තමයි ගේන්න ඕන. නමුත් ඒක පාර්ලිමේන්තුව ගියා නම් රට පාලනය කරන විධායකයේ බලතල පාලනය කරන එක තමයි ප්‍රශ්නේ. මොකද විධායක ව්‍යවස්ථාදායක අධිකරණය මේ කඳවුරු තුන එකිනෙකට තියෙන ඒ බලතල ඒක රටට අහිතකර ආකාරයෙන් පාවිච්චි කරන්න නරකයි. ඉතින් මෙතෙන්දුනේ 19 වුණේ මේක ව්‍යාකූලත්වයක් ඇති කරලා. අපි දැක්ක දින 52 ආණ්ඩුව මත හුඟක් කාරණා තියෙනවා කතා කරන. ඒ නිසා මම හිතන්නේ 19 හොඳයි කියන කට්ටිය 20 වැරදි කියන කට්ටිය ඒකට හේතු ඉදිරිපත් කරන්න ඕන සාධාරණ ආකාරයට. මේ අතරේ අග්‍රාමාත්‍යවරයා පත් කර කමිටුව ඊයේ තීරණයකට එළඹ තිබෙන බව සහ ඒ තීරණය ගැන එකඟතාව පළ කරලා තියෙන අග්‍රාමාත්‍යවරයා යනුව කැබිනට් එකට හෙට දාන්න නියමිතයි කියලා අද දිවෙන පුවත්පත වාර්තා කර තිබෙනවා. සමන් ගමගේ සාණ්ඩු කුමාර බාලසූරිය වාර්තා කර සිටි ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීවරයා උකුටා දක්වමින් තමයි වාර්තාව ගෙනල්ලා තියෙන්නේ. ඊළඟට අද අරුණ පුවත්පතට ගියොත් මේ කමිටු වාර්තාව හිට ඇමති මණ්ඩලයට කියලා උදේජීව ඒකනායක වාර්තා කරන අරුණ පුවත්පතට ඊළඟට එක්සත් ජාතීන් කනස්සල්ලෙන් මේ කාරණාව සම්බන්ධයෙන් නයනතරංග ගමගේ වාර්තා කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනය කොමසාරිස් ජෙනරාල් මිචෙල් බැචලෙස්ට් සඳහන් කළ තියෙනවා මේ ඇතිවන තිබෙන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතිකාවත විශේෂයෙන්ම ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය අහිතකර ලෙස බලපෑම් ඇතිවීමට ඉඩ තිබෙනවා කියලා. දැන් ඒ මානව හිමිකම් කවුන්සිලේ 45 වෙනි සැසිවාරයේ ආරම්භක දේශීය පවත්වමින් තමයි මෙයා මෙහෙම කියන්නේ. එයා කියන කතා ටික බලමු. නීති විරෝධී ඝාතනවලට සම්බන්ධ බවට වැරදිකරු හිටපු හමුදා සැරයන්වරයෙකුට මාර්තු මාසයේදී ලබා දුන් සමාව. ඒ කියන්නේ අර සුනිල් රත්නායකට ලබා දුන් සහනය. එහෙම නැත්නම් දැන් ත්‍රස්තවාදීන් නිදහස් කරා ත්‍රස්තවාදීන් මනුෂ්‍ය ඝාතකයන් නිදහස් කරන වෙලාවේදී මිචෙල් බැචලස්ලා දැක්කේ නැහැ, ඇහුනේ නැහැ, පෙනුනේ නැහැ වගේ හිටියා. එතකොට නීති විරෝධී ඝාතන වලට සම්බන්ධ බවට වැරදිකරු හිටපු හමුදා සැරයන්වරයෙක් කියලා සඳහන් කරන්නේ හමුදා සෙබලෙක්ට මරණ දණ්ඩයෙන් නිදහස ලබා දීම පිළිබඳව. ඊළඟට හමුදා නිලධාරීන් ප්‍රධාන සිවිල් භූමිකාවන් සඳහා පත් කිරීම ඔස්සේ එවැනි අපරාධ පිළිබඳ විමර්ශන වළක්වීම සඳහා පොලිසිය සහ අධිකරණය ගෙනෙන ක්‍රියාවලිය
වෙත නිෂේධනාත්මක ප්‍රවණතාවක් ඇති කරවයි. බින්දිතයන් ඔවුන්ගේ පවුල්වල සහ මානවිකම් ආරක්ෂා කරන්න මාධ්‍යවේදීන් සහ නීතිඥයන් පිළිබඳ සෝදිසි කිරීම නැවැත්විය යුතුයි කියලා කියන. එතකොට මේ සඳහන් කරන්නේ අර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නීතිඥවරු ඉන්නවා. ඔවුන් ප්‍රශ්න කිරීම පිළිබඳව තමයි මේ සඳහන් කරන්නේ. කොහොමුණත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කනස්සල්ලෙන් කියලා වාර්තා කරනවා මේ 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් වෙන කතිකාවතට. ප්‍රසාද් මට පොඩි ඉඩක් දෙන්න. ඒ තමයි විරාමයට යන්න කලින් මේක මතක් කරන්න ඕනේ. අද මවබිම් පුවත්පත වාර්තා කරනවා 20ට එරෙහිව මංගල කරලියට කියලා අනුරාධා හේරත් වාර්තා කර සිටින්නේ. මංගල සමරවීර හිටපු මන්ත්‍රීවරයා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා කියලා කිව්වා 20ට එරෙහිවන්න කියලා. ඒක ජාතික වගකීමක්, ප්‍රජාතන්ත්‍රවාදයට මරුපාහරක් මේ 20. ඒක නිසා මේකට විරුද්ධ වෙන්න කියලා සඳහන් කර සිටියා. අද අරුණ පුවත්පත කියනවා සිංහල බෞද්ධ රට ගැන මංගලගෙන් ප්‍රශ්න කරයි කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ කියලා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ඊයේ පැය දෙකමාරකට අධික කාලයක් පොලිසිය සටහන් කරගෙන තිබෙනවා, ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එතනදී ඔහු කරපු ප්‍රකාශය අරුණ පුවත්පත ඇතුළු පිටුවක වාර්තා කරනවා බෞද්ධ දර්ශනයේ චීවරධාරීන්ගෙන් බේරගන්න හැකි හැමදේම කරනවා කියලා කියන්නේ මංගල සමරවීර. ඒ අනුව ඔහු ඊයේ පොලිසියට ගිහිල්ලා බණ කියලා තියෙන බව තමයි ඔහුගේ ප්‍රකාශයෙන් පේන්නේ. ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියන ඒ ප්‍රකාශය බෞද්ධ ධර්මයට අනුවම ඒ අයට තෝරලා දුන්නා මම. මගේ කිට්ටුම නෑයෙක් තමයි මඩිහේ පඤ්ඤාසීහ නායක ස්වාමීන් වහන්සේ. ඒ අනුව කුඩා කාලේ ඉඳලම බෞද්ධ දර්ශනය කෙරෙහි විශාල ලැබියාවක් දක්වන කෙනෙක් හැටියට මම මීට පෙර වගේම මාතර පොලිසියේදී පෙන්නලා දුන්නේ බෞද්ධ දර්ශනයේ සීමා වෙන්නේ ආගමකට, රටකට, ජාතියකට පමණක් නෙවෙයි කියන කාරණාව. ඇත්ත වශයෙන්ම බෞද්ධ දර්ශනයේ පෘථිවියටත් සීමා නොවන විශ්ව දර්ශනයක් බව මුලින්ම මම එයට පැහැදිලි කරලා දුන්නා කියලා මේ සඳහන් කරන්නේ. බෞද්ධ දර්ශනයේ චීවරධාරීන්ගෙන් බේරගන්න මංගල සමරවීර හිටපු මන්ත්‍රීවරයා උත්සාහ ගන්නවා කියලා. මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ අග්ගමහා පඬිතු ස්වාමීන් වහන්සේ ඥාතියෙක් කියලා කියනවා. හැබැයි ඉතින් අර කියනවානේ ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිද බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදටි මුක්පුර කියලා මේ බුදුහාමුදුරුවෝ එක්ක එක ආවාසයේ වැඩ වාසය කළත් දෙව්දත් මේ නිවන් පුර දැක්කේ නෑනේ. ප්‍රසාද් විරාමයට යන කලින් කිටි වෙලාවක් තියෙනවා. මම හිතන්නේ දැන් අර එක්සත් ජාතීන්ගේ සංවිධානය මේක තමයි බලලා මල්ලෙන් එළියට පනින්න කියන්නේ. 19 වෙනි සංශෝධනය අපි දැක්කා. දැන් ඇතම් බෙදුම්වාදී බලවේග රාජ්‍යෝන සංවිධාන මේ ජාත්‍යන්තර සංවිධාන හරිම ආසාවෙන් හිටියා 19 කියන. මොකද රට අරාජික කරන්න පුළුවන්. දැන් මේ ආකාරයට දැන් 20 ගේනවට කැමති නෑ. මොකද දැන් දෙබළ ජාතික සන්ධානය සමග ජන බලවේගය ඇතම් රාජ්‍යෝන සංවිධාන කියන්නේ මේ කාරණේ තමයි. එතකොට මොකක්ද මේ වෙන්නේ? ඒක ජාත්‍යන්තර සංවිධාන දැම්මම මොකද මේ ලෑස්ති වෙන්නේ? මොකද ඒක රට සුරක්ෂිත වෙනවා. රට ඒකීයභාවය ආරක්ෂා කරනවාට උන් කැමති. උන්ට උනගේ බලය බෙදලා රට අරාජික කරාම තමයි මේ බෙදුම්වාදීන්ගේ අරමුණු ඉෂ්ට වෙන්නේ. එතකොට අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට දෙන ලොකු වගකීමක් මේ ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කරලා 20 ගේන්නේ ඇයි කියන කාරණේ පැහැදිලි කරන්න. මොකද අපේ පැත්තේ ඒක වෙන්න ඕන. මොකද අපි දැන් ජනමතයක් ලබා දීලා තියෙනවා. අපි බහුතර ජනතාවක් ඡන්දයක් දීලා තියෙනවා. ඒතකොට මේ ජනවර්ම අනුව රටේ නීති සැකසෙන්න ඕනේ. ඒ ගැන අවබෝධයක් දෙනවා. මොකද එක්සත් ජාතික සංවිධානය රටවල් සූපතුම් එක් කරා නම් ජනාධිපතිතුමාට ඉතින් ජනාධිපතිතුමාට ඕන විදිහට රට පාලනය කරගන්නේ හැකියාවත් වාතාවරණත් ඒ සංවිධාන සකස් කරලා දෙන්න ඕනේ. අපි ඉක්මනින්ම විරාමයක් ලබනවා. ආණ්ඩුවේ ගමනට සහාය දෙන්න කියලා වියත් පිරිසගෙන් වියත් පරපුරෙන් ඉල්ලා සිටිනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. දිනමින පුවත්පතේ ඒක වාර්තා කරනවා. සංවර්ධන කටයුතු කළ යුත්තේ පරිසරය ආරක්ෂා කරමින් රටේ ඉදිරි ගමනට අවශ්‍ය සැලසුම් ප්‍රතිපත්ති සකස් කරන්න රාජ්‍ය ඇමතිවරුන්ට සහාය දෙන්න වියත්තුන්ගේ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වියත්මග සභාපති විදියට ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ මුලින්ම වියත්මග සමාජිකයන් හමු අවස්ථාවේදී ප්‍රකාශ කරන බව අද අරුණ පුවත්පත මේ විදියට වාර්තා කර සිටිනවා. ඊළඟට ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය අද ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා පණිවිඩයක් නිකුත් කරනවා. ඒ පණිවිඩයේ සඳහන් කරන කාරණාව තමයි ප්‍රජාතන්ත්‍රවාදී උතුම් හරයන් රැකීමට අපි කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන නිදහස් රටක් ලෙස අපි අනාගතයට පියනගමු. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීමට හැකියවීම ආඩම්බරයක් කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කර සිටිනවා. මේක පොළොවෙන් මැණික් මතුවෙච්ච එහෙම නැත්නම් ඉල්ලන් මතුවෙච්ච රටක්. ඊළඟට වැරදිලා ගියොත් පොළොවෙන් මතු වුණේ මෙරු. හැබැයි අද මවබිම් පුවත්පත වාර්තා කරන ආකාරයට
පොළොවෙන් මතුවෙනා තියලා තියෙනවා කොළඹ හිරගෙදර පොළොව යටින් ජංගම දුරකථන 7ක් මතුවේයි. අද කුමුදු උපුල්ශාන්තය වාර්තා කර සිටින්නේ මව්බිම පුවත්පතට. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඩී සිරමැදිරිය අසල රහසිගත වල දමා තිබූ නවීන පන්නේ ජංගම දුරකථන 3ක් ඇතුළු දුරකථන 7ක් හොයාගෙන තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කර සිටිනවා. කොළඹ හිරගෙදර පොළොව යටින් ජංගම දුරකථන 7ක් මතුවේයි. ඊළඟට එහෙම පොළොවෙන් විතරක් නෙවෙයි ඉහළිනුත් මතුවෙන අපූර්ව දේවල් ඒ තමයි මාතර හිරගෙදරට එහෙම නැත්නම් මාතර බන්ධනාගාරයට උඩ අහසෙන් කිසියම් පාර්සලයක් පාවෙලාවිල්ලා තියෙනවා. මේ පාර්සලේ උපු අයට බන්ධනාගාර ආරක්ෂකයින් වෙඩි තබද්දී අහසට වෙඩි නිකුත් කරද්දී ඒ පිරිස පලා ගියා කියලත් අද ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා. මාතර බන්ධනාගාරයට පාර්සලයක් දමන්නට දෙදෙනෙකුට නිලධාරීන්ගෙන් අහසට වෙඩි වර්ෂාවක් කියලා වාර්තා කර සිටිනවා. මව්බිම් පුවත්පතට අවධානය යොමු කරනවා. මව්බිම් පුවත්පත සඳහන් කරන කාරණා ටික තමයි මේ පාතාල සහ මද්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ තොරතුරු. එකක් තමයි බූස්සේ උපවාසය අවසන්. හැබැයි එක ඉල්ලීමක්වත් ලැබිලා නැහැ. බූස්සේ උපවාසය අවසන්. ඒ අනුව බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් ආරම්භ කරපු ආහාර වර්ජනය ඊයේ දහවල් වනට අවසන් කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ මේ කිසි කෙනෙක්ට කිසිදු ඉල්ලීමක් ලැබුණු නැති බව. මානුෂික ඉල්ලීම් ඉටු කරන්න ලෑසි. හැබැයි මේ අසාධාරණ ඉල්ලීම් ඉටු කරන්න ලෑසි නැහැ කියලා ඔහු සඳහන් කර සිටියා. මේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්මයාගේ ඍජු කියන්නේ කෙලින් හිටපු එක තමයි වැදගත්. මේ මම හිතන ඔහු නිලධාරීන් සමග බන්ධනාගාර නිලධාරීන් සමග හිටියා එකට හිටියා. ඒතරම් පාතාල තර්ජනාවත් ගර්ජනාවත් අපි කෙලින් ගත්තු තීන්දුව ඉන්න ඕන කියලා එහෙම සැලෙන්නේ නැහැ කියලා මම හිතන්නේ ඒක හොඳ ආදර්ශයක් ලබා දුන්නා. ඒ කියන්නේ නොම්බර එකේ මැරයෝ ටිකනේ හිටියේ ජනාත්මා මරණ අගමැතිතුමාට තර්ජන තියෙනවා ආරක්ෂක ලේකම්ට තර්ජන තියෙනවා කියලා. එහෙම කියලා තමයි උපවාසයකට ගියේ. නමුත් එතෙන්දි හරි විදියට හිටියා. මම හිතන්නේ ලෝකේ දරුණු ත්‍රස්තවාදී සමග සටන් කරපු අපගේ රණවිරුවන්ට මේක ප්‍රශ්නයක් නෙවෙයි. මම හිතන හොඳ ආදර්ශයක් ලබා දුන්නා. ඒ නිසා තමයි උපවාසය අවසන් කරලා තියෙන්නේ. මම හිතන්නේ අනිකුත් සෙරකරුවන්ටත් ඒ ආදර්ශයක් බවට පත් වෙනවා. මානසික පැත්තේ දේවල් තියෙනවා නම් ඒක සලකා බලන්න පුළුවන්. නමුත් දැන් අර යම් දේවල් බන්ධනක රැගෙනීමට තමයි ඔවුන්ගේ මේ උපවාසයක් අරමුණක් වෙලා තිබුණේ. බන්ධනාගාරගතව ඉන්න එකන දරුවන් සමග ඉන්න සිරකාරයන් සායකන බන්ධනාගාරගතව ඉන්න දරුවන් පිළිබඳ වාර්තාවක් ඉල්ලුවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා. බන්ධනාගාරයේ සිටින දරුවන් පිළිබඳ මව්බිම පුවතට අදාළ වාර්තාව අද අගමැති අතර කියලා කුමුදු පුල්ශාන්ත වාර්තා කරනවා. එනවා බන්ධනාගාර විෂය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුලි මහත්මිය මේ පිළිබඳ වාර්තාව අද අග්‍රාමාත්‍යවරයාට ලබා දීමට නියමිත බව තමයි මව්බිම පුවත වාර්තා කරන්නේ. අර ආහාර වර්ජනයේ යෙදිච්ච පිරිස අතර පොඩි ලෙසිත් හිටියා. පොඩි ලෙසි කුඩු ජාවාරමට සිම් කාඩ් 55ක් යොදාගෙන මේ ජාවාරමට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් ඊයේ අත්අඩංගුවට ගත් බව ජාතක පුවත්පත් කිහිපයක වාර්තා කර තිබුණා. ඊළඟට ඔය උපවාසය කරපු තවත් එක්කෙනෙක් තමයි වෙලේසුදාගේ මරණ දඬුවමින් නිදහස් වෙන්න කියලා වෙලේසුදාගේ තොණ්ඩුව ගලවන්න හරක් 15කට අභයදානය එච්.එම්. සමන් අක්‍රීමන සිට වාර්තා කර සිටිනවා. මරණීය දණ්ඩනයේ නියම වී ඇති වෙලේසුදාගේ බහර ඔප්පු කිරීම සඳහා මරණයට කැපූ එළගවයන් 15කට අධික සංඛ්‍යාවක් නිදහස් කර එම සතුන් විවිධ පුද්ගලයන්ට ලබා දී ඇති බව වෙලේසුදාගේ මස්සිනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා. මේ විදිහට බාරහාර වුණා විතරක් නෙවෙයි දෙවියන් බුදුන් හම්බ වෙන්න මුණ ගැහෙන්නත් ගියපු අවස්ථාත් චාරූපව සමාජ මාධ්‍යවල පළ වුණා. ඊළඟට එස්.එෆ්. ලොක්කාගේ සල්ලි බැංකු ශාඛා 32ක සමීපතම ඥාතීන්ගේ සහ මිත්‍රයන්ගේ නම්වලින් ගිණුම් ඇරලා තියෙන්නේ. අම්මා තාත්තා නැන්ද මාමා පෙම්වතියන් මේ සියලු දෙනාගේ මේ විදිහට ගත්තම ගිණුම් 32ක විස්තර දෙන්න බැංකු කළමනාකාරීත්වයට නියෝග කියලා වාර්තා කරනවා. කෝටියක කුඩු සමග දෙකක් මීගොඩදී කොටු මේ වාර්තා කර සිටින්නේ මව්බිම් පුවත්පත. ඊළඟට අපි අවධානය යොමු කරන්න කැමති අරුණ පුවත්පතට. අරුණ පුවත්පත මුල් පිටුවේ ගෙනෙන වාර්තාව තමයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා නම් කෙරුණා. සමීකරණය දැන් ගැළපිලා තියෙන්නේ. එතකොට සුළු කරලා උත්තරේ ගන්න විතරයි තියෙන්නේ. ඊළඟ නායකයා කවුද කියන එක පිළිබඳව 2021 ජනවාරියේ සිට එක්සත් ජාතික පක්ෂ නායකයා රුවන් කියලා සැක නැතුවම උදේජීවි ඒකනායක සටහන් කරනවා. නියෝජ්‍ය නායක සටනින් රවි පරාදයි. රවි කරුණානායක මහත්මයාට ඡන්ද 10යි ලැබුණේ. රුවන් විජේවර්ධන මහත්මයාට ඡන්ද 28ක් ලැබුණා. රනිල් නිහඬවෙයි ශශිකලා කියන්නේ කවුද ඡන්දෙට ආපු නැති අයත් ඉන්නවා. ඒ තමයි මහේශ්වරන් විජේකලා මහේශ්වරන් සහභාගී වෙලා නැහැ. ඒ අනුව කොහොමුණත් ඡන්ද 28ක් ලබාගෙන ජයග්‍රහණය කරනවා. නියෝජ්‍ය නායක තනතුරට රුවන් විජේවර්ධන මහත්මයා මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සභාපති භාණ්ඩාගාරික යන තනතුරට සුදුස්සන් පත් කිරීමක් සිදු වී නැති බවත් අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. කොහොමනත් මේ ඡන්ද විමසීමට වජිර අබේවර්ධන සහ නවීන් දිසානායක මහත්වරුන් සහභාගී වෙලා නැහැ. උන් නිහඬව ඉඳලා තියෙන එක පැත්තක්වත් යන්නේ නැතුව දැන් අපි දැනගන්න ඕන දැන්
දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ උපාය මෙහෙයුම තමයි සාර්ථක ක්‍රියාත්මක වුණේ. මම හිතා ජනවාරි 1 වෙනිදා වෙන්න යන තීන්දුව අපිට දැන් හිතා ගන්න පුළුවන්. මොකද අපි දැන් මතක් කරන මීට කලින් තිබුණ රහස් ඡන්දයක් ගාමිණී මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා අතර ඒකෙන් ගාමිණී මහත්මයා තමයි එක්සත් ජාතික නායකයා බවට පත් වුණේ. දැන් මම කාලයකට පස්සේ තමයි ආපහු මේ රහස් ඡන්දයක් තියෙන්නේ. ඒතකොට ඊට කලින් තිබුණ කරෝජාසූරි මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයාද කියන කාරණය සම්බන්ධයෙන් ඉන්පසු තිබුණ සජිත් ප්‍රේමදාස මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයාද කියන කාරණා රහස් ඡන්ද වලට මම හිතන්නේ කුත්තාධිකාරී මණ්ඩලයේ බහුතර සමාජිකයන් පත් කරන්නේ නායකයා විසින්. නායකයාට හිතවත් අය තමයි කුත්තාධිකාරී මණ්ඩලයේ ඉන්නේ. නිසා රහස් ඡන්දයක් ගැන බය වෙන දෙයක් නැහැ. ඒ නිසා ඒ අනුව තමයි එක්සත් ජාතික පක්ෂයේ මම හිතන්නේ නියෝජ්‍ය නායකයා බවට පත් වෙනවා. නමුත් ඔහුට වගකීමක් තියෙන එක්සත් ජාතික පක්ෂයේ එක මාසයක්වත් ගත්තේ නැහැ. කොහොමද එක්සත් ජාතික පක්ෂය ගොඩනගන්නේ කියන අභියෝගය රුවන් විජේවර්ධන මහත්මයාට තියෙනවා. රෝහණ විජේවීර මහත්මයා ජේවිපි කියලා පක්ෂයක් තිබුණානේ. ඒකේ නායක රෝහණ විජේවීර මහත්මයා 80 ගණන් වල ලියලා තිබිච්ච ලිපියක සටහන් කරනවා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ඇයි රනිල් වික්‍රමසිංහ මහත්මයාව ගේන්නේ? ඔහුව ගෙනල්ලා බියගම ආසන සංවිධායකකමත් බාර දීලා ඔහු ඊළඟ නායකත්වයට සූදානම් කරනවා. හැබැයි ඔහු ඒකට සුදුස්සෙක් නොවෙයි කියලා තේරිච්ච නිසා ඊට පස්සේ උපාලි විජේවර්ධන මහත්මයා මේකට සූදානම් කරනවා කියලා රෝහණ විජේවීර මහත්මයා ලියපු ලිපියක තිබුණා. දැන් මේ ඉතිහාසයෙන් නැවත වතාවක් ඒකමද සිද්ධ වෙන්නේ. කොහොමුණත් ඒ අතර අපි අවධානය යොමු කරනවා කෝටි ගණන් වියදම් කරලා අන්තිමට අපේ උත්සාහය මූදටම යයිද මකර කටට යයිද කියලා වාර්තා කර සිටිනවා අද මව්බිම් පුවත්පත. කෝටි ගණන් වැය කරලා දවස් ගාණක් ගින්න නිවලා අන්තිමට හුලංද? මොකද මේ ප්‍රකාශය කරන්නේ නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි චාමර අමරසූරිය සහ හංසි නානායක්කාර වාර්තා කර සිටින්නේ. වෙළඳ නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහත්මයා කියා සිටිනවා ජාත්‍යන්තර නීති රීති වලට අනුව තීන්දුව ගන්න ඕනේ ජාත්‍යන්තර නාවික සංවිධානය. එතකොට තියෙන විදිය තමයි එහෙම නැත්නම් ඒ තියෙන රීති සහ සම්ප්‍රදායන් අනුව විශාල මුදලක් වියදම් කරමින් මේ වගේ මෙහෙයුමක් කරාට පස්සේ එම කණ්ඩායමට තමයි නැව තෑග්ගක් විදියට හිමි වෙන්න ඕනේ. හැබැයි ඒ විදියට තෑග්ගක් විදියට ඒ නැව හිමි වෙන්නේ ඒ නැවට ඇතුල් වෙච්ච කණ්ඩායමට. මේ මෙහෙයුමෙන් දැන් අපි ඈතට යනවා. මොකද මේ වන්දි හිමි වුණොත් හිමි වෙන්නේ නෞකාවට දැන් ඇතුළු කණ්ඩායමට. දැන් තියෙන්නේ මේ නෞකාව අපේ දේශ සීමාවට රැගෙන විත් නැව අත්අඩංගුවට ගන්න එකයයි ඔහු සඳහන් කරනවා. ඒ කියන්නේ දැන් තියෙන කොන්දේසි සහ සම්ප්‍රදායන් අනුව නැවට ඉස්සෙල්ලම ඇතුල් වෙච්ච කණ්ඩායමට නම් නැව අයිති වෙන්නේ ත්‍යාගයක් විදියට. එහෙනම් අපි නෙවෙයි. ඒ නිසා දැන් කරන්න ඕනේ මේ නැව ලංකාවේ වෙරළ තීරයට ගෙනල්ලා මේක අත්අඩංගුවට ගන්න එක කියලා. රටින් ඈත් එහෙම නැත්තම් වෙන්නේ ඒ නෞකාවේ දත්ත වෙනස් කරලා ඔවුන්ට පුළුවන් නැව ඈතට අරගෙන යන්න. එහෙම වුණොත් අපිට සිද්ධ වෙන්නේ කිසිවක් නැතුව උඩ බලාගෙන ඉන්න එක යයිද ඔහු සඳහන් කර තිබෙනවා. කොහොමුණත් මේ පිළිබඳව නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්නට අදාළව නැවහිමියන් විසින් සහ ඔවුන්ගේ වගකීම් පිළිබඳව රජයට හානි පූර්ණ කිරීම සම්බන්ධයෙන් ඊයේත් නීතිපතිවරයා එක්ක සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සාකච්ඡාව ප්‍රතිඵලත් වාර්තා වෙයි. ඔව් නැවේ අයිතිය තියෙන්න ඕන එක තමයි අපි කලින් කිව්වේ මේක නැවේ අයිතිය තියෙන්න ඕන කොහොමද කියන කාරණය. මොකද දැන් අපිට වගකීමක් තියෙනවා. මොකද අපේ යට තමයි තිබුණේ. දැන් අපේ නාවික හමුදා කණ්ඩායම තමයි මුලින්ම නැවට ඇතුළු වුණේ මේ ගින්න නිවුණට පස්සේ ඒක තහවුරු කරගන්න. එතකොට ඒ පැත්තෙන් අපිට අයිතියක් තියෙනවා. එතකොට මේ ක්‍රමක්‍රමයේ උපක්‍රමශීලීව අපෙන් ගිලිහ ගන්නවද? මොකද මේ කල්නුත් කිව්ව එක තමයි නේ මේ නැව දෙනවද නැද්ද කියන කාරණය. මොකද අපිට දැන් නැව තියාගන්නත් බැත් තෙල් කාන්දු වෙනවද නැද්ද කියන කාරණාවත් සමග පරිසර ප්‍රශ්නයක් වෙද. හැබැයි නැව දුන්නොත් ඒක අපිට අලාභයක් වෙන්නත් පුළුවන්. මේ කාරණා දෙකම සම්පාත කරගන්න. ඉතින් අපේ ජාත්‍යන්තර මම හිතන්නේ නැව් සංගමයක් සමග අපේ රජය සාකච්ඡා කරලා සාධාරණ සුවකට එන්න ඕන. මෙන්න ඉතිහාසය නැවත වතාවක් තහවුරු කරනවා. අද සාලි කුමාර ගුණසේකර වාර්තා කර සිටිනවා බැකෝ යන්ත්‍රය යොදා කුඹුරකපත්දී අනුරාධපුර යුගයේ ආරාම සංකීර්ණයක් මතුවලා තිනවා. මේ ආරාම සංකීර්ණය මතුවෙන්නේ ත්‍රිකුණාමලයේ කුච්චවැලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවීන් පිරිසක් බැකෝ යන්ත්‍රයක් යොදාගෙන කුඹුරක් සකස් කරමින් සිටියේදී අනුරාධපුර යුගයට අයිති පැරණි ආරාම සංකීර්ණයක් සහ ඒ සම්බන්ධ ජනාවාසයක් මතුවී ඇති බව තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ. ඉතිහාසයට නැවත කියවන්න අවස්ථාවක් ලැබෙනවා. අපි සූදානම් විරාමයක් ලබන්න. මේ පාර නත්තලකුත් නැති වෙයි කියලා විදේශ පුවත්වල වාර්තා කරන්නේ. ඒ කියන්නේ නත්තල සමරන්නවත් ඉඩක් ලැබෙන එකක් නැහැ. ඊළඟ ශීත ඍතුවත් එක්කම කොවිඩ් දෙවෙනි රැල්ල බරපතල විදිහට යුරෝපය පුරා පැතිරෙන්න පුළුවන් කියලා වාර්තා කර සිටිනවා. අපි විදේශ පුවත්කට නෙවෙයි අවධානය යොමු කරන්නේ. අලින් ගැන අපි කතා කරනවා. තරුණ අලි කොහෙද ඉන්නේ? තරුණ අලි ඉන්නවද? ඉන්නවනම් රැකගන්න එපයි. අනාරක්ෂිත විදුලි රැහැනේ ගැටුණු තරුණ අලියා මරුට රිටිගල ස්වාභාවික රක්ෂිත ආසන්නයේ
ගනේවල්පොළ බමුණුගම ප්‍රදේශයේ ගොවිපළක් ගස් වටා ගසා තිබිච්ච අනවසර අනාරක්ෂිත අලි වැටක ගැටීමෙන් අවුරුදු 7-8 අතර වයසේ තරුණ අලියෙක් මිය ගිහිල්ලා තිබෙන පුවත සෝචනීය පුවත වාර්තා කරන අරුණ පුවත්පත ප්‍රදීප් රණසිංහ කෙකිරාව ඉඳලා වාර්තාව ගෙනෙන්නේ. පල්ලේපොළ සුනිල් රූපසිංහත් වාර්තාවක් ගෙනන ඒක එක්කම වාර්තා කරන අරුණ පුවත්පත ගමට අරුණ කියලා කඳුකර කොටි ඝාතන වලට මුල බතුහිමියන්ගේ නොසලකිල්ල කියලා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය කියනවලු. පහුගිය මාස 8ට මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කළු කොටි දෙදෙනෙක් ඇතුළු කොටි ඝාතන 8ක් සිදු වූ බවට වාර්තා වෙලා තියෙනවා. කළු කොටි දෙන්නෙක් ඇතුළු කොටි ඝාතන 8ක් වාර්තා වෙලා තියෙනවා. අලි කොටි ගැන කතා කරපු නිසා අලින්ට ආදරේ අලින් බලන්න කැමතියි කියලා කිව්වා වුණත් අලින් බලන්න ළඟට යන්නේ පරිස්සමින් කියලා අද දිනමින පුවත්පත අනතුරු ඇඟවීමක් කරනවා. මේක දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල මීගහ දිගම්පතහ ප්‍රදේශයේ සුලභ දසුනක් මේ අලින් පාරමාරු වෙන එක. දැන් මේ විදිහට වාහන අතර කරගෙන අලි බලන්න එපා කියන එක තමයි අද දිනමින පුවත්පත කියා සිටින්නේ. මේ හබරණ ප්‍රදේශයේ මම හිතන්නේ මෙතෙන්දී අර අලි පාරමාරු වෙනකොට දැන් සමහරව කෑම දෙන්න යන වාහන ඉඳගෙනම. දැන් ඒක කරන්න එපා. ඒකට අලි පුරුදු වෙනවා. අලින්ට අර පොලිතින් අරෝමේ ආහාරයට ගන්නත් වෙනවා මේ ජනතාව සමග ඉන්න නිසා. එතකොට වාහනයට හානි වෙන්නත් පුළුවන්. ඔබගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් යනකොට යන්නේ ප්‍රදේශවල. අලි කියන්නේත් එතකොට කමර්ෂල් අයිටම් එකක්. අපේ චිත්‍රපටයේ පාඩු ලබන පාරිභෝගික භාණ්ඩයක්. අපේ චිත්‍රපටයේ පාඩු ලබන පාරිභෝගික භාණ්ඩයක්. කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අරුණ ලොකුලින මහත්මයා අනුෂා රාජපක්ෂ සමග කරන නින්නාදය අද මව්බිම් පුවත්පතෙන් උපුටා ගන්නවා. සිනමාවෙන් අපිට කාර්මිකයන් හා නළු නිළු පිරිසක් තවදුරටත් ලංකාවේ ඉන්න නිසා සිනමා කර්මාන්තයක් ලංකාවේ තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් නෑ කියලා කිව්වොත් දීර්ඝකාලීනව යම් කර්මාන්තයක් පවතින නම් ඒ කර්මාන්තයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩෙන් ලාභ ඉපිය හැකි විය යුතුයි. ඒ වගේම ඒ ලාභය යලි ආයෝජනය කළ හැකි විය යුතුයි. ඒ ආකාරයේ සිනමා කර්මාන්තයක් මේ වන විට ලංකාවේ නෑ. ආදායම උපයන්නේ බෙදාහරින මණ්ඩල හිමි කිහිප දෙනෙක් විතරයි. විශේෂයෙන්ම ලංකාවේ චිත්‍රපට නිෂ්පාදකයන් පාඩු ලබමින් ඉන්නේ. අපේ චිත්‍රපට කියලා කියන්නේ පාඩු ලබන පාරිභෝගික භාණ්ඩයක් විතරයි. එහෙමනම් ඒවා නිෂ්පාදනය වේද? රජයට වැඩපිළිවෙලක් තියෙන්න ඕන කියලායි අරුණ ලොකුලින මහත්මයා කියා සිටින්නේ. අපි කාටුන් බලමු. දවසේ පද 4 අපි තෝරගන්නේ විදුර අබේනායකගේ නිර්මාණයක් ඇසුරෙන් ඡන්දෙදි දුන් හීන සුදු බිත්තියේ එල්ලා යන්තම් 54ක් ආසන අල්ලා මන්ත්‍රී රැකවලට තව පොලිසිය ඉල්ලා දැන් රට හදන්නට එන අය බලපල්ලා. මොකද සමගි ජන බලවේගයේ ආරක්ෂාව වැඩි කරන්න කියලා ඉල්ලා සිටියා. ඒක ගැන තමයි දවසේ පද 4 විදුර ගොතලා තියෙන්නේ. මම ඊට අදාළව කාටුන දිනමින පුවත්පතට දර්ශකයේ 4 වරන් මන්ත්‍රී ආරක්ෂාව තර කරන්න කියලා කිරියැල්ල රංජිත් මද්දුම් බණ්ඩාර ඉල්ලලා. අලි තරජන නිසා වෙන්නේ නැති. රංචගොඩ ළමයා කට කහනවට කියන්නේ අරුණ පුවත්පතට කවි රම්සා තෙත්බිම වනසන්නට මුල් වූ දෙස්පාලුවා වහන් වෙමින් පොලිසියට ඒ මදිවට ගේ පිටිපස්සෙන් මතුවී කසිප්පු බෝතල් 20ක් පොළව යටින් ප්‍රාදේශීය සභාවකත් හිටියාලු සභාපතිතුමා ලෙස කාලෙකදී මේකා කොටි බලකාය දනගැසූ රජයකට මේ පුත්තලම් බූරුව නැති දෝ මෙල්ල. මෙන්න සමහරු පයින් හදනවනේ මැත් සභේදී මේ ඉල්මාරු වීම වෙනවා කියලා. මොකද දැන් උන්ට පයින්න පාලමක් වුණ. මෙන්න පාලම හැදිලා 20. මේ දිනවෙන පුවත්පත දර්ශනය කාටුනේ ආණ්ඩු පක්ෂයට විපක්ෂී ඉඳන් පනීද මෙන්න කෙනෙක් කකුල තියාගෙන ඉන්නවා. තව කට්ටිය පිටිපස්සේ ඉන්නවත් දැන මූණ පේන්නේ නැහැ. ඕන දැන් 20 පාර්ලිමේන්තුවට ගෙනා මොකද වෙන්නේ? පිංචි ළමයාගේ කවි දෙක අපි තෝරගන්නේ අරුණ පුවත්පතෙන්. පිංචි ළමයා කියනවා සමගියෙන් සිටිය මහා ජාතියක් කඩා අම්පාරට වෙනම පරිපාලනයක් ය. ඉල්ලා තියෙන්නේ රහසේ කුටු කුටුගා බත්යට කැවුම් දෙයියෝ දනී අප නොදනී. බත්යට කැවුම් දෙයියෝ දනී අපි නොදනී. බේරාගෙන ඒ නායකයන් දෙන්නා බුද්ධි අංශ වෙතට ඇඟිල්ල දිගු කරමින් අදිසි හස්‍යයක් ගැන දිඩි විලි දොඩවා තොප්පිය හැරුණු හැටි දුටුවාද. මෙන්න අරුණ පුවත්පතට හුරේරා හසන්ත විජයනායකගේ පළස් සභා සම්බන්ධයෙන් තමයි දැන් පළස් සභා නැතුව රුහුණු පිහිටි මායා ගේනවලු බං කියලා කියනකොට මෙන්න කියනවා සගයා ඉන්දියාවෙන් පරිප්පු කඩලමුං ඇට සේරම දාන හදා විසර. මොකද අපි දන්නවා පළස් සභා ගේන්න 87 දී පරිප්පු දැන් ඉන්දියාවෙන් දැන් මේ 3ක් ගේනකොට ඇට වර්ග කිහිපයක්ම දායිද කියන එක තමයි අහන්නේ. අංජනම බලන්නේ අද අරුණ පුවත්පතේ කපුරාල අංජනමෙන් බැලුවම පේන දෙයක් කියනවා.
20ට රජය අත උස්සන විට දුරදී උස්සත විපක්ෂය 19ට උරදී හරිමග නොයා ගියහොත් මාවත වැරදි සුළු පිරිසක් දිනයි පොදුවේ රට පරදී. අපිට ඕනේ පොදුවේ රට දිනන්නයි සුළු පිරිසක් පෙරදුනාට කමක් නැහැ. පොදුවේ රට දිනවන්නයි ඕනේ. අපි නැවත හෙට මුණ ගැහෙමු. ඔබට ප්‍රාර්ථනා කරනවා නිරුපද්‍රිත සහ නිරෝගීමත් දවසක්. ආයුබෝවන්.